අපි මුලින් ඉඳන් ඉගෙනගත්තු දේවල් පොඩ්ඩක් මතක් කළොත් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ධාරා විද්‍යුතය වගේ නෙමෙයි. ධාරා විද්‍යුතේ ඕම්ගේ නියමයට එකඟව තමයි විද්‍යුත් ධාරාවක් හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව මේ ධාරා විද්‍යුතයේදී හමුවන ඕම්ගේ නියමයට පටහැනිව ක්‍රියාත්මක වෙන අවස්ථා අපිට හම්බ වෙනවා. ඉතින් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපි අර්ධ සන්නායක විශේෂයෙන්ම අර්ධ සන්නායක තුලින් ධාරාව හැසිරෙන ආකාරය අධ්‍යයනය කරනවා. ඒ ඔක්කොටම කලින් විද්‍යුත් ධාරාවක් ඇති වෙන ආකාරය අපි පොඩ්ඩක් විස්තර කළා. මේ තියෙන සන්නායකයක්. මේ සන්නායකයක හරස්කඩ. මේ සන්නායකයක් හැදිලා තියෙන්නේ අපි මැග්නීසියම් වගේ ලෝහයක් ගත්තොත් එයා නිර්මාණය වෙලා තියෙන්නේ මැග්නීසියම් කැටායන සහ එමගින් මුක්ත වුණු මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලින්. ඉතින් අපි සලකනවා මේ සන්නායකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලිලා තියෙන ධන ආරෝපණ වලින් සකස් වෙච්ච දෙයක් කියලා. හරි? ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලිලා තියෙන ධන ආරෝපණ වලින් සකස් වෙලා තියෙන්නේ. අරුණි කොහොමද සන්නායකයක් නිර්මාණය වෙලා තියෙන්නේ? ලෝහ සන්නායකයක් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ධන ආරෝප ධන ආරෝපිත කැටායන එමගින් මුක්ත වෙච්ච ඉලෙක්ට්‍රෝන නැත්නම් මේ අයනීකරණය වෙච්ච ඉලෙක්ට්‍රෝන වලින් සෑදුණු ජලාශයක ගිලිලා තියෙනවා වගේ. මේ නිල් පාටින් අපි දක්වලා තියෙන්නේ මොනවද? ඒ මුක්ත ඉලෙක්ට්‍රෝන. හරි? පැහැදිලි. එතකොට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? බාහිර විද්‍යුත් සැපයුමක් ලබා දුන්නා. ධනාග්‍රය දෙසට ගමන් කරන්න පටන් ගන්නවා. නමුත් අපි එතනදී සම්මත ධාරාව නම් ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයේ දෙසට කියලා සන්නායක මතම ලකුණු කරනවා. අපි විද්‍යුත් රසායනික කෝෂ පාඩමේදීත් මේක ඉගෙන ගත්තා. හරි? එහෙනම් ඔන්න සන්නායකයක් හැදිලා තියෙන විදි. අපි බලමු මොනවද මේ සන්නායක කියන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට ගන්නවා. යම් ද්‍රව්‍යයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීම නොකිරීම මත නැත්නම් මේ සන්නායකතාවයේ මත පදනම් වෙලා මේ ලෝකයේ තියෙන ද්‍රව්‍ය බෙදනවා කොටස් තුනකට. බලමු. පොඩි හැඳින්වීමක් ගමු. විද්‍යුත් සන්නායකතාව පදනම් කර ගනිමින් ද්‍රව්‍ය ආකාර තුනකට කාණ්ඩ කරනු ලැබේ. එන් පළවෙනි කාණ්ඩය තමයි විද්‍යුත් සන්නායක. පළවෙනි ආකාරය තමයි විද්‍යුත් සන්නායක. හරි, එතකොට පැහැදිලි. අපි විද්‍යුත් සන්නායකයක් කියන්නේ මොකක්ද කියන කාරණය මෙතනම අර්ථ දක්වලා ඉමු. ඔයගොල්ලෝ ටිකට කලිනුත් දැක්කා මේ ඇතුලේ මොනවද තිබ්බේ කියන එක. විද්‍යුත් ධාරාවකට ගලා යාමට ඉඩ ලබා දෙන
ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක වේ. ඇයි විද්‍යුත් ධාරාවකට ගලාගෙන යෑමට ඉඩ ලබා දෙන්නේ? ඒකට හේතුවත් ඔයගොල්ලෝ දැනගත්තා මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තිබීම නිසා. හරි? අපි එතකොට මේ කොටස මේ අර්ථ දැක්වීමටම අපි එකතු කරනවා නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම හේතුවෙන්. හරි? නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම හේතුවෙන් කියන කොටසත් මේකටම අපි එකතු කරනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම හේතුවෙන් කියන කරුණත් අපි මෙතනට එකතු කරනවා. ඉලෙක්ට්‍රෝන පැවතීම හේතුවෙන් විද්‍යුත් ධාරාවකට එතුලින් ගලා යාමට ඉඩ ලබා දෙන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක වේ. උදාහරණ ලෝහ. ඒ අලෝහ විද්‍යුතේ සන්නායනය කරන්නේ නැද්ද? ටිෂානි විද්‍යුතේ සන්නායනය කරන එක අලෝහයක් මට කියන්න. කාබන් වල බහුරූපී ආකාරයක් වන මිනිරන්. කාබන් වල බහුරූපී ආකාරයක් වන මිනිරන් මේක අලෝහයක්. හරි? සියලුම ලෝහ සහ කාබන් වල බහුරූපී ආකාරයක් වන මේ මිනිරන් කියන ද්‍රව්‍යත් විද්‍යුතේ සන්නායනය කරනවා. එතන මේ තමයි සන්නායක ගැන අපි ඉගෙන ගත්ත දේ. ඉතින් අපිට ලියා ගන්න සිද්ධ වෙනවා විද්‍යුත් සන්නායකතාවය පදනම් කර ගනිමින් ද්‍රව්‍ය ආකාර තුනකට කාණ්ඩගත කරනු ලැබේ. පළවෙනි එක විද්‍යුත් සන්නායක. මන්ටම මේ ටික ලියා ගන්න. එහෙනම් අපි ඉගෙන ගත්තා සන්නායකතාවය පදනම් කර ගනිමින් ද්‍රව්‍ය බෙදනවා කාණ්ඩ තුනකට. එයින් පළවෙනි එක විද්‍යුත් සන්නායක. දෙවෙනි ආකාරය එකට අපි කියනවා විද්‍යුත් පරිවාරක. විද්‍යුත් පරිවාරක. එහෙනම් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන නොපැවතීම හේතුවෙන් විද්‍යුත් ධාරාවකට ගලා යාමට ඉඩ ලබා නොදෙන ද්‍රව්‍ය නිදහස් ඉලෙක්ට්‍රෝන නොපැවතීම. නිදහස් ඉලෙක්ට්‍රෝන නොපැවතීම හේතුවෙන් විද්‍යුත් ධාරාවකට ගලා යාමට ඉඩ ලබා නොදෙන ද්‍රව්‍ය. ඉඩ ලබා නොදෙන ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක වේ.
මොනවද උදාහරණ? හයිඩ්‍රෝකාබන, හයිඩ්‍රෝකාබන ඒ කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන්ගෙන් පමණක් නිර්මාණය වෙලා තියෙන ප්ලාස්ටික්. PVC, polyvinyl chloride, polythene නැත්නම් polyethylene, හරි මෙන්න මේ දේවල් උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. හරි එහෙනම් අපි මේකත් ලියාගමු. විද්‍යුත් පරිවාරක. දැන් තමයි අපි වැදගත්ම කොටස ඉගෙන ගන්න. මේ පාඩම ඇත්තටම රඳා පවතින්නේ මේ ද්‍රව්‍ය මත. මේගොල්ලෝ විද්‍යුතය සන්නයනය කරනවා කියන්න සන්නායකතාවයක් තියෙනවා. නමුත් සන්නායක තරම්ම නැහැ. ඒ වගේම අර්ධ සන්නායක නමින් අපි හඳුන්වනවා. මොකද විද්‍යුතය අර්ධ වශයෙන් සන්නයනය කරනවා. අර්ධ වශයෙන් සන්නයනය කරන්නේ ඇයි? මේ මුක්ත ඉලෙක්ට්‍රෝන නැත්තම් නිදහස් ඉලෙක්ට්‍රෝන ස්වල්ප ප්‍රමාණයක් තිබීම හේතුවෙන්. ඉතින් මේගොල්ලන්ට කියන්න අපි තුන්වෙනි වර්ගය අර්ධ සන්නායක විද්‍යුතය සන්නයනය කරනවා ස්වල්ප වශයෙන් නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම හේතුවෙන් විද්‍යුතය අර්ධ වශයෙන් සන්නයනය කරන ද්‍රව්‍ය අර්ධ සන්නායක වේ. ස්වල්ප වශයෙන් තමයි මේ ගොල්ලන්ගේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින්නේ. උදාහරණ සිලිකන්, ජර්මේනියම්. එතකොට අපිට ගන්න පුළුවන් සිලිකන් ආසනයිට්, ගැලියම් ෆොස්ෆයිඩ්. මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය එකතු කරලා හදපු ද්‍රව්‍යත් අපිට ගන්න පුළුවන්. හරි? එහෙනම් අපි මේ අර්ධ සන්නායක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ අර්ධ වශයෙන් විද්‍යුතේ සන්නයනය කරන ද්‍රව්‍ය. අපි අහලා බලමු ප්‍රශ්නයක්. මට කියන්න දේවින්දි. ඇයි මේ ද්‍රව්‍ය අර්ධ වශයෙන් විද්‍යුතේ සන්නයනය කරන්නේ? ධන හා ඍණ ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා. ඔව් දැන් මේකේ මේ අර්ධ දැක්වීම තුලම අපි පැහැදිලි කළා. ඇයි අර්ධ වශයෙන් විද්‍යුතේ සන්නයනය කරන්නේ? විද්‍යුතේ සන්නයනය කරනවා නම් මොනවද තියෙන්න ඕනේ? නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් විද්‍යුතේ සන්නයනය කරන්නේ නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන ඕනෑ තරම් තියෙනවා නම් බහුල නම් සුලභ නම් හොඳට විද්‍යුතේ සන්නයනය කරනවා බාහිර විද්‍යුත් සැපයීමකට සම්බන්ධ කරපුවාම. එතකොට අපි ඒවට සන්නායක කියලා කියනවා. දැන් මේ ඉගෙන ගත්තේ අර්ධ සන්නායක. ඒ කියන්නේ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන බහුල වශයෙන්ුත් නැහැ, නැත්තේත් නැහැ. ස්වල්ප වශයෙන් පවතිනවා. එහෙනම්
ස්වල්ප වශයෙන් නැත්නම් අර්ධ වශයෙන් පැවතීම හේතුවෙන් ආර්ධ වශයෙන් විද්‍යුතය සන්නායනය කරන ද්‍රව්‍ය වලට තමයි අපි කියන්නේ අර්ධ සන්නායක කියලා. එතකොට මට කියන්න අරුණි ඇයි මේගොල්ලෝ අර්ධ වශයෙන් විද්‍යුතය සන්නායනය කරන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන ඔව් නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් ඔව් දැන් දේවින්දිට බැරුව ගියා. මම ආයෙත් කියලා දුන්නා. දැන් අරුණි එතකොට පුළුවන් වෙන්න ඕන ඔයාට කියන්න. එතකොට ඔයාටත් බැරුව ගියා මම ආයෙත් කියලා දෙනවා. හරි? අපි අහලා බලමු තව කෙනෙක්ගෙන්. මට කියන්න නිලක්ෂී ඇයි අර්ධ වශයෙන් විද්‍යුතය සන්නායනය කරන්නේ? කනෙක්ෂන් එකක් නැතුව ගියා. හරි? අර්ධ වශයෙන් විද්‍යුතය සන්නායනය කරන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ස්වල්ප වශයෙන් පැවතීම හේතුවෙන්. මේ පාඩම මම කුරුණෑගල ප්‍රදේශයේ සමහර ජාත්‍යන්තර පාසල් වලට ගිහිල්ලා සම්මන්ත්‍රණ පවත්වලා තියෙනවා. ඒකට කුලියපිටියේ පාසල් වල මේ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණ පවත්වලා තියෙනවා. හේතුව ඇයි? මේක හුඟක් අයට උගන්න ගන්න බෑ. එතකොට සම්මන්ත්‍රණයකට එන්න කියලා අපිට ආරාධනා කරනවා නම් යම්කිසි ගුරුවරයෙක් ඒ බොහොම නිහතමානීම ගුරුවරු. හරි? ඇතැම් ගුරුවරු හොඳට උගන්වන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ එන්න කියනවා මේ සර් අපිට මේ කොටස කරන්න ප්‍රැක්ටිකල්ස්ුත් එක්ක. හුඟක් ලේඩි ටීචර්ස්ලා ඒගොල්ලෝ විශ්වාස කරනවා පිරිමි කෙනෙකුට මේක හොඳට උගන්වන්න පුළුවන් කියලා. ඉතින් එහෙම අය එන්න කියපුවම අපි ගිහින් කරනවා. ඉතින් ඔයගොල්ලෝ එකෙන් තේරුම් ගන්න ඕන එක දෙයයි මේක මේ ආවට ගියාට මේ සාමාන්‍ය කතන්දරයක් අහන් ඉන්නවා වගේ මතක හිටින්නේ නැහැ. මේකට ආයාසයක් යොදන්න ඕනේ. සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ. සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ. අඩුම තරමේ ඔයගොල්ලන්ට සිහියෙන් අහගෙන ඉන්න හිතෙන්නේ නැත්නම් මේක තාත්තා හරි අම්මා හරි විශේෂයෙන්ම තාත්තා හුඟක් හොඳයි. ඔය ළඟින් වාඩි කරගන්න. හරි? එතකොට ඔයාලට ඉබේම උනන්දු වෙනවා. ඔය සිහි කල්පනාව නැතුව ඔය මොනවා හරි දෙයක් කල්පනා කරනකොට ටොක්ක්ක් එහෙම වදිනකොට හරි සනීපයි. හරි. එතකොට අපි අපේ මාතෘකාව මේ අර්ධ සන්නායක කියන කොටසේ අපි ඉන්නේ. මේ තමයි ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ මූලාරම්භය. අර්ධ සන්නායක ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. අපි ඒක ලියලා ඉමු. අර්ධ සන්නායක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. එක නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක. දෙක බාහිය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක ඊළඟ ආකාරය බාහිය අර්ධ සන්නායක. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද නිසංග අර්ධ සන්නායකයක් කියන්නේ? මොකද්ද මේ බාහිය අර්ධ සන්නායකයක් කියන්නේ කියලා. හරි අපි යමු ඔක්කොම කලින් මේ කොටස ලියාගෙන ඉමු නේද? මොකද්ද මේ අර්ධ සන්නායකයක් කියන්නේ කියලා. හරි එහෙනම් අපි පළමු අර්ධ සන්නායක වර්ගය වන නිසංග අර්ධ සන්නායක ගැන පොඩ්ඩක් කතා කරමු. මම ලියනවා අනුමාතෘකාව
නිසංග අර්ධ සන්නායක ස්වභාවයේ හමුවන ස්වභාවිකවම මේගොල්ලන්ට අර්ධ සන්නායක ගුණය ලැබෙනවා. මේ නිසංග අර්ධ සන්නායකවලට ස්වභාවිකවම මේ අර්ධ සන්නායක ගුණය තියෙනවා. උදාහරණ ගත්තොත් සිලිකන්, ජර්මේනියම් වගේ ගන්න පුළුවන්. අපේ ආවර්තිතා වගුව ගත්තොත් හතරවෙනි කාණ්ඩයේ කාබන්, සිලිකන්, ජර්මේනියම් ඔයාලට මේ ගෙවල් වල ඉන්න නම් මොකක් හරි ভাইබ්‍රේෂන් එකක් දැනුන්නේ නැද්ද මේ ළඟ තියෙන දේවල් හෙලවෙනවා වගේ. ජනේලයක් එහෙම හෙලවෙනවා වගේ හෙන්නේ. අකුණු ගහනවා මේ වෙලාවේ නේද? හරි. එතකොට මේ හතරවෙනි කාණ්ඩේ කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් මේ තමයි හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය අපිට වැදගත් වෙනවා මේ පාඩමේදී. ඒ කවුද? බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්. හරි අපේ ආවර්තක විතරයි තියෙන්නේ. ඊට අපි යනවා අපිට තවත් වැදගත් වෙනවා පස්වෙනි කාණ්ඩය. පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය කවුද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්. මෙන්න මේගොල්ලෝ වැදගත් වෙනවා. හරි. එතකොට මේ නිසංග අර්ධ සන්නායක කියන්නේ මෙන්න මේ සිලිකන්, ජර්මේනියම් වගේ මූලද්‍රව්‍ය. එහෙනම් මේගොල්ලන්ගේ ස්වභාවයෙන්ම තියෙන්න ඕනේ අර්ධ වශයෙන් තමයි මේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින්න ඕනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසංග අර්ධ සන්නායකවල ස්වල්ප වශයෙන් හෝ අපිට හම්බ වෙනවා මේ නිදහස් ඉලෙක්ට්‍රෝන. හැබැයි ස්වල්ප වශයෙන් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන අපිට හම්බ වෙන්නේ වැඩි උෂ්ණත්වවලදී. මේ අඩු උෂ්ණත්ව තත්ත්වවලදී මේ සිලිකන්, ජර්මේනියම් වගේ වල නිදහස් ඉලෙක්ට්‍රෝන හම්බ වෙන්නේ නැහැ. හරි? අපි අර්ථ දැක්වීමට ඒක එකතු කරනවා. ස්වභාවයෙන්ම නිදහස් ඉලෙක්ට්‍රෝන ස්වල්ප ප්‍රමාණයක් ඉහළ උෂ්ණත්වවලදී ජනිත වීම හේතුවෙන් අර්ධ වශයෙන් විද්‍යුතය සන්නයනය කරන ද්‍රව්‍ය. අර්ධ වශයෙන් විද්‍යුතය සන්නයනය
කරන ද්‍රව්‍ය. ඒ කියන්නේ මේගොල්ලෝ ස්වභාවයෙන්ම නිදහස් ඉලෙක්ට්‍රෝන ස්වල්ප ප්‍රමාණයක් ජනිත කර ගන්නවා. නමුත් ඉහළ උෂ්ණත්වවලදී. ඒ කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වවලදී නිසංග අර්ධ සන්නායක අර්ධ වශයෙන්වත් විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. අඩු උෂ්ණත්වවලදී ද්‍රව්‍ය නිසංග අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක වේ. හරි. මොනවාද උදාහරණ? උදාහරණ තමයි සිලිකන්, ජෙමේනියම්. එතකොට සිලිකන් ජෙමේනියම් කියන දෙන්න නිසංග අර්ධ සන්නායක වලට අයිති වෙන්නේ. මේගොල්ලෝ විද්‍යුතය සන්නායනය කරන්නේ ඉහළ උෂ්ණත්වවලදී. අපි කොහොමද ඉහළ උෂ්ණත්වවලදී මේගොල්ලන්ට ඒ අර්ධ සන්නායක ගුණය ලැබෙන්නේ කියන කාරණය අපි පොඩ්ඩක් ඇඳලා කතා කරමු. ඊට කලින් මේ කොටස ලියා ගන්න. ඉගෙන ගත්තා මොකද්ද මේ නිසංග අර්ධ සන්නායකයක් කියන්නේ කියන අර්ථ දැක්වීම. මොකද්ද මල්කී නිසංග අර්ධ සන්නායකයක් කියන්නේ? අර්ධ සන්නායක ඒ කියන්නේ මේ නිසංග අර්ධ සන්නායක ඇති වෙන්නේ මොන වගේ උෂ්ණත්වවලදීද? ඉහළ උෂ්ණත්වවලදී. ඔව් ඉහළ උෂ්ණත්ව කියලා අපි සලකන්නේ මෙතන සෙල්සියස් අංශක මේ 25ට අපේ කාම උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්ව තත්ත්වවලදී. මේ වගේ අර්ධ සන්නායක ඒ කියන්නේ සිලිකන්, ජර්මේනියම් වගේ දේවල් අර්ධ සන්නායක ගුණය පෙන්වන්න පටන් ගන්නේ ඉහළ උෂ්ණත්වය. ඒ කියන්නේ එතකන් නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ කියලා තමයි අපිට තර්කානුකූලව ගන්න වෙන්නේ. එහෙනම් අපි බලමු මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ. මෙතනදී අපි සිලිකන් ස්පටිකයක්, සිලිකන් දැලිසක් සලකා බලනවා. අපිට සිලිකන් පරමාණු මෙන්න මේ විදිහට අඳිනවා අපි. සිලිකන් පරමාණු ඔයාලට ඇහෙනවද මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ගිහි පිරිතක්? මල්කි ඔව් සර්. පිරිතක් ඇහෙනවද මගේ මයික් එකෙන් ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන්? ඔව්. ඔය අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා කියලා ඔය යන්නේ මොන පිරිතද? දහම් පාසලෙත් ඉගෙනගෙන ඇති. සංඥා අනිච්චා විඥාන අනිච්චා කිය යනවා නේද? සාමාන්‍යයෙන් පිරිතක් කියනකොට සංඝයා වහන්සේලා තමයි පිරිත කියන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. ඔය ස්වර හතරකින් එහාට සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේලා දේශනා කරනකොට කියන්නේ නැහැ. ඒ පුරුද්ද එන්නේ මේ සාමාන්‍යයෙන් පිරිත් වලට ගිහිල්ලා වැඩිහිටි ස්වාමින් වහන්සේලාත් එක්ක පිරිත් දේශනා කරලාමයි මේ හැකියාව එන්නේ. එතකොට මේ
සාමාන්‍යයෙන් පිරිතක් දේශනා කරනකොට මේ අවබෝධය තියෙන්න ඕනේ. දැන් මම මේ මොකද්ද කියන්නේ කියලා දැනුවත් භාවයක් තියෙන්න ඕනේ. දැන් අපිට හුඟක් වෙලාවට ඇහෙන දෙයක් තමයි එක්කෝ ඔය මයික් එකේම වෙන මොනවා හරි කියවනවා වගේත් ඇහෙනවා. එක්කෝ කාට හරි උපදේශයක් දෙනවා ඇහෙනවා. එහෙම වෙන්න බෑ. එක්කෝ හිනා වෙනවා. හරි? අර පිරිතට කියන පිරිත කියන්නේ ආරක්ෂාව, ඒකට තියෙන ගෞරවයත් නැතුව යනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන පරිත්ත කියන්නේ ආරක්ෂාවනේ. ඒක ලැබෙන්නේ නැහැ අපිට. හරි? ඒකින්ද ඔයගොල්ලෝ පිරිතක් කියනකොට ස්වාමින් වහන්සේලාම ගෙන්නෝගෙන පිරිතක් කියන්න මේ හැම වෙලේම උත්සාහ කරන්න. හරි. ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන සිලිකන් පරමාණු 9ක් මං ඇඳලා තියෙනවා. සිලිකන් මෙන්න මේ වගේ. මේ වගේ සිලිකන් පරමාණු මෙවල ඉලෙක්ට්‍රෝන හතරවෙනි කාණ්ඩයෙන් ඉඳලා බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා හැමෝගෙම. ඉතින් අපි මේ සිලිකන් පරමාණු මැද තියෙන එක්කෙනා සලකපුවාම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ වගේ බන්ධන සෑදීමේදී සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය එයා සමග බැඳෙන අනිත් ඉලෙක්ට්‍රෝනය තිත්කතික සටහන් ඔයගොල්ලෝ ඇඳලත් ඇති. හරි? වට අපි ලුයිස් තිත්කතික සටහන් කියලාත් කියනවා. අපි හයිඩ්‍රජන් සමග සිලිකන් සම්බන්ධ කළොත් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය කතිරයකින් සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය තිතකින් සලකුණු කරලා මෙහෙම සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙහෙම අදින්න පුළුවන්. එහෙම ඇඳහම අපි ඒකට කියන්නේ ලුයිස් තිත් කතික. නැත්නම් ඔයගොල්ලෝ තව ඇඳලා ලුයිස් තිත් සටහන. ලුයිස් ඩොට් ඩොට් මෙහෙම ඇඳලා ලුයිස් ඩොට් 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 ක්‍රොස් ඩොට් ඩොට් මෙන්න මේ වගේ. මේ වගේ ඇඳලා ඔයගොල්ලෝ අන්තිමට සම්පූර්ණ ලුයිස් සටහන ඇඳ සිලිකන් නැත්තම් සිලිකන් වෙනුවට ඒ කාණ්ඩයේම ඉන්න උඩින් ඉන්නේ කාබන්නේ. කාබන් දාලා මීතේන්වත් නෙමෙයි ඇඳේ අපි. අර අවුලේ තබාගත්තු ඉලෙක්ට්‍රෝන යුගලය ඉරි කෑල්ලකින් බන්ධනයක් ලෙස අපි දක්වනවා. මේකට ලුයිස් සටහන කියලා කිව්වා. වැරදීමකින් තිතක් ඇඳිලා තියෙනවා මෙතන. හරි? නමුත් මේ ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේදී මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙන්න මේ වගේ වක්‍ර වූ ඉරි කැබලි දෙකකින් පෙන්නනවා. ඔන්න සිලිකන් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සාදන ලද බන්ධනය. එක ඉරි කෑල්ලකින් එක ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය වෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ වගේම මේ අනිත් සිලිකන් පරමාණුත් මේ විදිහට බැඳිලා තියෙනවා. ඔය විදිහට සිලිකන් පරමාණුවේ බාහිරතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන හතරම මේ ආදී වශයෙන් බැඳිලා තියෙනවා. දැන් කෝ අනිත් අය එව්වත් එහෙමයි. අනිත් පරමාණු ටික අපි පෙන්නලා නැහැ. නමුත් අපි බන්ධන වලින් භාගයක් පෙන්නනවා මේ වගේ. හරි? මෙන්න මේ වගේ පෙන්නනවා. හරි. මේ තියෙන්නේ සිලිකන් දැලිස. මේකට අපි කියනවා සිලිකන් දැලිසක් කියලා. බලන්නකෝ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන බැඳිලා. ආයේ කොහෙද මෙහි නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ? විද්‍යුතය සන්නයනය කරන්නේ. දෙවින්දි.
සිලිකන් වල නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ නේද? අපි තමකෝ මේ මධ්‍ය පරමාණු අපි ඉලෙක්ට්‍රෝන වලින්ම සලකනු කරමු මෙහෙම. මම රෝස පාටින් ඉලෙක්ට්‍රෝන සටහන් කරනවා මේ වගේ. ඔක්කොම බන්ධන වලට බැඳිලානේ. කෝ නිදහස් ඉලෙක්ට්‍රෝන. හොඳට මතක තියාගන්න ඉහළ උෂ්ණත්වවලදී මේ සිලිකන් පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන මුක්ත වෙලා මෙන්න මේ විදිහට ඉවතට එනවා. හරි? මේ විදිහට ඉවතට එනවා. මේකට අපි කියනවා මුක්ත වීම. නැත්නම් ඉලෙක්ට්‍රෝන බන්ධන වලින් නිදහස් වීම. එතකොට මේ නිදහස් වූ ඉලෙක්ට්‍රෝනයක් තමයි මේ පවතින්නේ. ඉතින් එයා නිදහස් වෙනකොට කලින් ඒ ස්ථානයේ තිබ්බ ඉලෙක්ට්‍රෝනය ඉවත් වෙන නිසා එතන ධන ආරෝපිත කුහරයක් නිර්මාණය වෙනවා. ධන ආරෝපිත කුහරයක්. පැහැදිලි නේද? ඉලෙක්ට්‍රෝන තියෙනවන ඍණාරෝපිතයි. එතන ඉලෙක්ට්‍රෝනය නැහැ කියන්නේ එතන හිස් කුහරයක් නිර්මාණය වෙනවා. ඒ කුහරය ධන ආරෝපිතයි. පැහැදිලිද? ධන ආරෝපිත කුහර නිර්මාණය වෙනවා. හරි. අපි අහලා බලමු කාට හරි තේරුණාද කියලා. අරුණි මොකද්ද අපි මේ ඇඳලා තියෙන්නේ? සිලිකන් පරමාණුවේ දැලිසක්. සිලිකන් ස්පටික එක නැත්නම් සිලිකන් පරමාණු දැලිසක්. කොහොම හොඳයි. ඒකේ හැම සිලිකන් පරමාණුවකම බාහිරතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්කොම බන්ධන සෑදීමට දායක වෙලා නේද? ඔයාලට පේන ඇති එක ඉලෙක්ට්‍රෝනයක් මේ පැනලා තියෙනවා බන්ධනයකින් නිදහස් වෙලා. නේද? ඒ බන්ධන වලින් නිදහස් වෙලා සමහරව පනිනවා. නේද? මේ පැනපු ඉලෙක්ට්‍රෝනයට මොකක්ද අපි කියන්නේ? අරුණි. ධන ආරෝපිතය. නෑනේ. පැනපු ඉලෙක්ට්‍රෝනයකට ධන ආරෝපිත කියනවේ. හිස් කුහරය. ඔව්. හිස් කුහරයක්. ඔව් ඒ වෙන ඉලෙක්ට්‍රෝනයට හිස් කුහරයක් කියන්නේ ඉලෙක්ට්‍රෝනය තිබුණු තැනට හිස් කුහරයක් කියලා කියනවා. පැනපු ඉලෙක්ට්‍රෝනයට අපි කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝනය නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝනය කියලා. මේ ඉලෙක්ට්‍රෝනයට මොකද්ද අපි කියන්නේ? නිදහස් නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝනය. නිදහස් වූ නැත්නම් මුක්ත වූ ඉලෙක්ට්‍රෝනය. දැන් වැදගත්ම දේ නිදහස් වූ නැත්නම් මුක්ත වූ ඉලෙක්ට්‍රෝනය. මේ ඉලෙක්ට්‍රෝනය මුක්ත වෙන්නේ ටිෂානි මොන වගේ වෙලාවල් වලට? ඉහළ උෂ්ණත්වවලදී බොහොම හරි. ඉහළ උෂ්ණත්වවලදී මේ පරමාණු කම්පණය වෙන්න පටන් ගන්නවා. පරමාණු විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රෝනත් කම්පණය වෙලා බන්ධන වලින් නිදහස් වෙනවා. හරි? ඒක ඉතින් සාමාන්‍ය ගම්වල පවුල් වල ගත්තාමත් ඔහොම තමයි. ගෙදර පොඩි පොඩි කලබ ගෑණි වෙනකොට ඔය තියෙන ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත කියන්නේ කවුද? ගෑනු ළමයි. මොකද වෙන්නේ? පනිනවා. හරි? ඒ රත් වෙනකොට පොඩ්ඩ රත් වෙනකොට බන්ධනේ කඩාගෙන පනිනවා කියලා මතක තියාගන්න. හරි? ඒ විදිහට මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන ජනනය වෙනවා. හොඳම වැඩේ තමයි මේ විදිහට පැනපු කට්ටිය බාහිර පෙළඹවීම් හමුවේ මොකද වෙන්නේ? ඒ පැත්තට ඇදිලා යනවා. ධනාරෝපණයක් කොහෙන් හරි දුන්නොත් ධන විද්‍යුත් විභවයක් ලබා දුන්නොත් මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? අර ධනාග්‍රේ පැත්තට ඇදිලා යනවා. දැන් ඉතින් කාට බැඳිලාද නේද? අම්මට බැඳිලත් නෑ නේද? තාත්තට බැඳිලත් නෑ. අයියටත් නෑ. නිදහස්. දැන් ඉතින් ආකර්ෂණයේ තියෙන පැත්තට නිදහසේ ඔහේ ඇදිලා යනවා. හරි. එහෙනම් අඩුපාඩු ටික සම්පූර්ණ කරලා රූප සටහනත් ලස්සනට ඇඳගමු. උඩින් මාතෘකාව දාන්න මොකද්ද? සිලිකන් ස්පටික දැලිස.
සිලිකන් ස්පටික. ඉහළ උෂ්ණත්වවලදී තමයි මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ජනිත වීම සිද්ධ වෙන්නේ. හරි? හරි. එතකොට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මේ අර්ධ සන්නායක වලින් තමයි ඔයගොල්ලන්ගේ ජංගම දුරකථන, ලැප්ටොප් කම්පියුටර්, ටීවී, ඉලෙක්ට්‍රොනික උපාංග හදලා තියෙන්නේ මේ අර්ධ සන්නායක වලින්. නිකමට හිතන්න මේ වගේ නිසංග අර්ධ සන්නායක වලින් මේ වගේ හදලා තිබ්බනම් ඉලෙක්ට්‍රොනික උපාංගයක් අපි හිතමුකෝ ජංගම දුරකථනයක්. ඒක ක්‍රියාත්මක කරන්න කිසියම් උෂ්ණත්වයකට වත් කරන්න වෙයි අපිට. නේද? අනේ මට පොඩ්ඩක් කෝල් එකක් ගන්න පුළුවන්ද කියලා අහපම් මේ පොඩ්ඩක් ඉන්න මේ තාම මේ ජංගම දුරකථනේ තාම රත් වෙනවා. හරි? රත් වුණාන් පස්සේ තමයි මේ කෝල් එකක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපිට කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් මේ පොඩ්ඩක් ඉන්න මේ මගේ පරිගණකයේ වැඩ කරන්න තාම අපේ කම්පියුටර් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද අපේ ටීවී එක තාම වැඩ කරන්න පටාවක් නැහැ. ඇත්තටම ඒක තාම රත් වෙනවා. අර මොකයි තැටියක් උඩ දීලා රත් කරන්න වෙයි අපිට ඒ ක්‍රියාත්මක වෙන්න. මොකද එතකන් කරන්ට් එක ගමන් කරන්නේ. නමුත් මේ අඩුපාඩුව මේ ඉහළ උෂ්ණත්වය කියන අඩුපාඩුව සම්පූර්ණ කරන්න අපි අලුත් මේක පොඩි මොඩිෆිකේෂන් එකක් පොඩ්ඩක් මේක වෙනස් කරනවා අපි බාහ්‍ය අර්ධ සන්නායක කියන සන්නායක වර්ගය හදනවා. බාහ්‍ය අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක දැන් අපි ඉගෙන ගන්න යන්නේ බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක ඔන්න දෙවෙනි වර්ගය. මේ වලින් තමයි අපි මේ වැඩ ගන්නෙ නේද? බාහ්‍ය අර්ධ සන්නායක දෙයියනේ කියලා තිබ්බේ නැත්නම් ඔන්ලයින් පන්ති කරලත් ඉවරයි. හරි ඉන්ටර්නෙට් උව මුකුත් නැහැ කම්පියුටර් මුකුත්. බාහ්‍ය අර්ධ සන්නායක. මෙතෙන්දී අපිට හම්බ වෙන අලුත් වචනයක් මාත්‍රණය කියලා. මාත්‍රණය. මොකද්ද බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ? සිලිකන් ජර්මේනියම් වැනි නිසංග අර්ධ සන්නායක වල සන්නායකතාව තුන්වන හෝ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කිරීම මගින් සිලිකන් ජර්මේනියම් වැනි නිසංග අර්ධ සන්නායකවල සන්නායකතාව තුන්වන හෝ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කිරීම මගින් වැඩි කරගත් අර්ධ සන්නායක. හොඳට මතක තියාගන්න සන්නායක ගුණය වැඩි කරගත් අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක වේ. බාහ්‍ය අර්ධ සන්නායක වේ. දැන් අපිට දින ප්‍රශ්නයක්. සන්නායකතාවය වැඩි කරනවා.
කොහොමද සන්නායකතාවය වැඩි කරන්නේ? තුන්වෙනි කාණ්ඩයේ හතර පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මෙන්න මේ හතරවෙනි කාණ්ඩයේ ඉන්න සිලිකන් ජර්මේනියම්ට මාත්‍රණය කරනවා කියලා කියන්නේ මොකක්ද? මේ හතරවෙනි කාණ්ඩයේ සිලිකන් ස්පටිකයක් ඔයගොල්ලෝ දැක්කා. හරි? අර පොඩි කාලේ චිත්‍ර මොස්තරයක් ඇඳා වගේ ඔයගොල්ලෝ දැක්කා මේ සිලිකන් ස්පටිකය. එතකොට මේ සිලිකන් ස්පටිකයේ කිසිම මුක්ත ඉලෙක්ට්‍රෝනයක් දකින්න ලැබුණේ නැහැ රත් වෙනකන්. රත් වුණාන් පස්සේ බන්ධන ඉලෙක්ට්‍රෝනයක් මේ මුක්ත වෙන්න පටන් ගත්තා. එතකන් නිදහස් ඉලෙක්ට්‍රෝන තිබ්බේ නැහැ. නමුත් එහෙම රත් කරන්නේ නැතුව මේ සිලිකන් ස්පටිකයක අපි නිර්මාණය කරද්දී මේ සිලිකන් ස්පටිකය කිසියම් භෞතික ක්‍රමයකට ද්‍රවාංකය දක්වා රත් කරලා පස්වන කාණ්ඩයේ ආසනික් වගේ මූලද්‍රව්‍යයක් අපි කලින් ලිව පස්වෙනි කාණ්ඩයේ ආසනික් වගේ මූලද්‍රව්‍යයක් නැත්නම් තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් වගේ මූලද්‍රව්‍ය පරමාණු රත් කරලා උණු කරලා මේ පරමාණුක මට්ටමේදී එකතු කරනවා. මේක භෞතික ක්‍රමයක්. රසායනික ක්‍රමයක් නෙමෙයි. හරි? මාත්‍රණය කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගමු. එතකම් මේ ටික ලියා ගන්න. මාත්‍රණය කියන්නේ කොහොමද? හුඟක් වෙලාවට භාවිතා කරන්නේ මේ ලේසර් හීට්. ලේසර් වලින් හීට් කරලා උණු කරලා මේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරන සිලිකන් ස්පටිකයක් මත පැහැදිලිව මතක තියාගන්න ඕනේ මේක රසායනික ක්‍රමයක් නෙමෙයි මේක භෞතික ක්‍රමයක්. අපි සාමාන්‍ය විදිහට අපේ සිලිකන් ස්පටිකය ආයත් අඳිමු. අපි පරමාණු 9ක් ඇඳ ගන්නවා මේ විදිහට. සිලිකන් ස්පටිකයක් අපි සලකන්නේ. සිලිකන් ස්පටිකය අපි භෞතික ක්‍රමයකට මාත්‍රණය කරනවා. අපි ගමුකෝ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් බෝරෝන් ඇලුමිනියම්. හතරවෙනි කාණ්ඩයේ අපිට හම්බුණා කාබන් සිලිකන් තව ජර්මේනියම් උත්භාවිතා කරනවා. පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් ආසනික් වගේ මූලද්‍රව්‍ය භාවිතා කරනවා. එතකොට මේ වගේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරන්න පුළුවන් පස්වෙනි කාණ්ඩයේ ආසනික් මූලද්‍රව්‍ය මම මෙතනදි ගන්නවා. මේ බලන්න. භෞතික ක්‍රමයකට මේ සිලිකන් පරමාණු මැද්දට ආසනික් කියන මූලද්‍රව්‍ය මෙන්න මේ විදිහට එකතු වෙනවා. ආසනික්ගේ බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 5ක්. කිසිම ගැටලුවක් නැහැ. ආසනික්ගේ ඉලෙක්ට්‍රෝනය සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය. ආසනික්ගේ ඉලෙක්ට්‍රෝනය
සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය. ආසනික්ගේ ඉලෙක්ට්‍රෝනය සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය. ආසනික්ගේ ඉලෙක්ට්‍රෝනය සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ආසනික්ට තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙන්න ඒ ඉලෙක්ට්‍රෝනය. හරි? සාමාන්‍ය විදිහටම සිලිකන් ඒගොල්ලෝ අතර මේ වගේ බන්ධන නිර්මාණය කරගන්නවා. බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ විදිහට සම්බන්ධ වෙමින් මේ විදිහට නිර්මාණය කරගන්නවා. දැන් බලන්නකෝ ආසනික් පරමාණු එකයි අපි මෙතන දාලා තියෙන්නේ. නමුත් ඉතා කුඩා මිලිග්‍රෑම් ප්‍රමාණයක් ගත්තාම ආසනික් පරමාණු 10 ගාණක් තියෙනවා. එහෙනම් ආසනික් පරමාණුවක් වැටෙන තැන අරුණි මොකද්ද ඇති වෙන්නේ? මොකද්ද ඇති වෙන්නේ? ආසනික් පරමාණුවක් මාත්‍රණය කරන තැන වැඩිපුර මොකක්ද ඇති වෙන්නේ? පළමුවෙන්ම ප්‍රශ්නයක් අහපුවම කරන්න ඕනේ තේ තමයි මයික්‍රොෆෝන් එක ඔන් කරන එක. හරි මට කියන්න. ආසනික් පරමාණුවක් මේ විදියට සිලිකන් ස්පටිකයක මාත්‍රණය කරපු හැම තැනකම මොකද්ද නිර්මාණය වෙන්නේ? ඔයාලට පේනවද දැන් වැඩිපුර මොකක් හරි මේකේ තියෙනවා? ඔව්. මොකද්ද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝනයක්. ඒ දන්න දේ අපි බය නැතුව කියන්න ඕන. ඉලෙක්ට්‍රෝනයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේ වෙන කොහේ හරි තැනක තවත් ආසනික් පරමාණුවක් වැටුණා නම් එතනත් ආසනික්ගේ බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන නිසා සිලිකන්ට බන්ධන මගින් දායක විය හැක්කේ ඉලෙක්ට්‍රෝන 4ක් සමග පමණක් නිසා එකක් ඉතුරු වෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය තමයි මෙතනදී අර මුක්ත ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. නිදහස් ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම මුක්ත වීමක් වෙලා නැහැ, ඉතුරු වීමක් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන අඩු උෂ්ණත්වවලදී දැන් ජනිත වුණා. හරි? එතකොට නිලක්ෂි පැහැදිලිද? මේ මුක්ත ඉලෙක්ට්‍රෝන ජනිත වීමක් සිද්ධ වෙනවා සාමාන්‍ය උෂ්ණත්වවලදී. තේරුණාද? ඔව් සර්. හරි. එතකොට මේ ආසනික්කේ මේ මුක්ත ඉලෙක්ට්‍රෝන ආසනික් පරමාණු අපි වැඩිපුර මාත්‍රණය කළොත් වැඩිපුර එකතු කළොත් වැඩිපුර මුක්ත ඉලෙක්ට්‍රෝන හදා ගන්න පුළුවන්. එතකොට සන්නායකතාවයට මොකද වෙන්නේ ටිෂානි? විද්‍යුත් සන්නායකතාවයට මොකද වෙන්නේ ටිෂානි? මල්කි විද්‍යුත් සන්නායකතාවයට මොකද වෙන්නේ? බාහ්‍ය අර්ධ සන්නායක වෙනවා. ඔව් බාහ්‍ය අර්ධ සන්නායකයක් බවට පත් වෙලයි දැන් මෙයා තියෙන්නේ. බොහොම හරි, ඒක හොඳයි. දැන් මෙයා බාහ්‍ය අර්ධ සන්නායකයක්. මොකද සිලිකන් විතරක් නෙමෙයිනේ තියෙන්නේ දැන්. සිලිකන් විතරක් තිබ්බනම් ඒ නිසඟ අර්ධ සන්නායකයක්. දැන් ආසනික් දාපින්ද බාහ්‍ය අර්ධ සන්නායකයක් වුණා. නමුත් මම ඇහුවේ ඉලෙක්ට්‍රෝන වැඩිවීම නිසා සන්නායකතාවය ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය කරවීමේ නැත්නම් විද්‍යුතය සන්නයනය කිරීමේ හැකියාව හේවත් සන්නායකතාවයට මොකද වෙන්නේ? මේ විදිහට මේ ආසනික් නැත්නම් තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් වගේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කිරීම නිසා මේ මුක්ත ඉලෙක්ට්‍රෝන හෝ කුහර ප්‍රමාණය වැඩි වෙනවා. මේ විදිහට මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩිවීම නිසා මේ අර්ධ සන්නායකවල සන්නායකතාවය ඉහළ යනවා. නමුත් එයා සන්නායකයක් වෙන්නේ නැහැ.
තාමත් අර්ධ සන්නායකයක්මයි. මෙන්න මේ විදිහට පිළියෙල කරගන්න මේ මාත්‍රණය කරමින් පිළියෙල කරගන්න බාහ්‍ය අර්ධ සන්නායකත් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් තියෙනවා. බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රධාන ආකාර දෙකකි. එක n වර්ගයේ අර්ධ සන්නායක. මේක හරිම විනෝදාත්මකයි. n වර්ගයේ අර්ධ සන්නායක. දෙක p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක දෙක p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. දැන් අපි මේ n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් n නෙගටිව් ඍණ එකක් මේ ටිකට කලින් දැක්කා. අපි දැන් එයාම බලමු නැවත වතාවක් අපි අධ්‍යයනය කරන්න. දැන් අපි බලමු n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. n කියන එකේ අදහස නෙගටිව් ඍණ කියන අදහස. එතකොට මේ n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක වලදී නිර්මාණය වෙන්නේ ඍණ ආරෝපණ. මෙහිදී සුළුතර වාහක සහ බහුතර වාහක වශයෙන් අපි දෙආකාරයක් කතා කරනවා. සාමාන්‍ය ඉහළ උෂ්ණත්වවලදී මේ බන්ධන වලින් නිදහස් වෙනවා කවුද? ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ ඉහළ උෂ්ණත්වවලදී බන්ධන වලින් නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන මගිනුත් විද්‍යුතය සන්නායනය වෙනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? ඒකට කියනවා සුළුතර වාහක කියලා. දැන් උන් ඇහුනොත් තමයි අහන් හිටියද කියන එක මම දන්නේ. සුළුතර වාහක. කවුද සුළුතර වාහක කියන්නේ දේවින්දි? බලමු අහන් හිටියද කියලා. කවුද සුළුතර වාහක කියන්නේ? ඔව්. ඉහළ උෂ්ණත්වවලදී ඉලෙක්ට්‍රෝන ඉහළ උෂ්ණත්ව වලදී බන්ධන වලින් මිදුන ඉලෙක්ට්‍රෝන. හරි? මම මේ වීඩියෝ එක දානවා ඔන්ලයින්. ඔයගොල්ලෝ බලලා මේක කනට මේ වචන හුරු කරගන්න. හරි? මේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම විභාගයට එනවා. මේ ප්‍රශ්නෙම පළමු වතාවටම උත්තර ලියන්න පටන් ගන්න. රචනා ප්‍රශ්නය ආවම එච්චර ලේසි මේකෙන් ලකුණු ගන්න. පොඩි දේවල් අහන්න.
අනික මේ අපේ තාක්ෂණයත් එක්ක අපිට අවශ්‍යම කරන දේ ට්‍රාන්සිස්ටරයක් වැඩ කරන්නේ කොහොමද? ඩයෝඩයක් වැඩ කරන්නේ කොහොමද? මේ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. හරි? එහෙනම් මේ යුගයේ පාඩම තමයි මේ. හරි. සුළුතර වාහක. එතකොට මේ ආසනික මාත්‍රණය කරන තැන ආසනික මාත්‍රණය කරන තැන වැඩි වෙන්නේ ඍණාරෝපණයක්. ඒකයි මේකට කියන්නේ n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක්. ඉතින් මෙතන බහුතර වාහකය මම රතු පාටින් ලියනවා. බහුතර වාහක කවුද? මාත්‍රණය හේතුවෙන් මාත්‍රණය හේතුවෙන් වැඩි වූ ඉලෙක්ට්‍රෝන. හරි. එතකොට එක ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනනේ. ඉතින් දෙයක් මතක තියාගන්න. සාමාන්‍ය බාහ්‍ය අර්ධ සන්නායකවලට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කළොත් වැඩි වෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා. එහෙනම් දැන් හොඳටම දන්නවා කොහොමද n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් හදාගන්නේ? සිලිකන් ජෙමේනියම් වගේ නිසංග අර්ධ සන්නායකයකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කරපුවාම පස්වෙනි කාණ්ඩය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක්. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එතකොට හතරවෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. 4ට 4ක් ගියාම තව එකක් ඉතුරු වෙනවා. හරි. අපි අහලා බලමු. මල්කි කොහොමද අපි n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක නිර්මාණය කරගන්නේ? කොහොමද අපි n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක නිර්මාණය කරගන්නේ? ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන එකෙන් ආසනික් වල ඔව් ආසනික් මගින් ඉලෙක්ට්‍රෝන ආසනික් නිසා ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා. නිදහස් වෙනවා නෙමෙයි ඉලෙක්ට්‍රෝනයක් නිදහස් කිව්වත් කමක් නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනවා. එහෙම ආසනික් දාන ක්‍රියාවලියට මොකක්ද අපි කියන්නේ? ඒ භෞතික ක්‍රමයකට එකතු කරන ක්‍රියාවලියට මොකක්ද කියන්නේ? n වර්ග මාත්‍රණය කරනවා. මොකක්ද කියන්නේ? මාත්‍රණය කරනවා. ඔයාලට මම එක දෙයක් කියන්නම්. මේ විද්‍යාව කියන විෂයේදී මල්කි ආවට ගියාට වචන භාවිතා කරන්නේ නැහැ. විද්‍යා ගුරුවරයෙක් වචනයක් පාවිච්චි කරනවා නම් ඒ වචනේ ඕනේ. ඒ අදහස ප්‍රකාශ කරන්න. එතන මාත්‍රණය කියන වචනේ වෙනවම ඉගෙනුවා. එහෙනම් මාත්‍රණය කියන එක ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන්න ඕනේ. හරි? මේක ස්වභාවයෙන්ම ඔළුවට දාගන්න පිරිමි ළමයෙක්, ගෑනු ළමයෙක් පන්තියක ඉන්නවා. එයා මේ අපි ඉගෙනුවත් නැතත් මේක පාඩම් කරලා ඉගෙන ගන්න. එතකොට ඔයාලා ගාව එහෙම මතක තියාගන්න නැත්තම් මේ වෙලාවේ මතක හිටින්න නැත්තම් ඒ ගුණේ නැත්තම් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. හරි? එතකොට මෙන්න මෙහෙමයි කියන්නේ කොහොමද අපි මේ n වර්ගයේ අර්ධ සන්නායකයක් සාදාගන්නේ කියන ප්‍රශ්නය අහුවොත් එහෙම ඔයාලා කියනවා හතරන කාණ්ඩී සිලිකන් ජර්මේනියම් වැනි නිසංග අර්ධ සන්නායකයකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කිරීමෙන් හරි පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කිරීම මගින් මාත්‍රණය කරනවා කියන්නේ භෞතික ක්‍රමයකට රත් කරලා උණු කරලායි එකතු කරන්නේ. හරි? අර පොඩි කාලේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ මිශ්‍ර ලෝහ හදන හැටි. මිශ්‍ර ලෝහයක් දැන් අපි ගත්තොත් එහෙම අපි ගන්නවා ලෝකඩ. අපි සිංක් සහ පිත්තල හදා ගන්නවා සිංක් සහ කොපර් එකතු කරලා. හරි? එතකොට මේ ලෝකඩ කියලා කියන්නේ සිංක් කෑලි ටිකක් උඩට කොපර් කෑලි ටිකක් විසික් කරපුවාම අපි ඒකට පිත්තල කියන්නේ.
ඒ දෙක රත් කරලා උණු කරලා පරමාණුක මට්ටමේදී මිශ්‍ර කරන්න ඕන. ඒ වගේ මේ ආසනිකුත් අපි සිලිකන් ස්පටිකය ලේසර් හීට් නැත්නම් ලේසර් මගින් තාපයට ලක් කිරීම වැනි දියුණු ක්‍රමවලට රත් කරලා උණු කරලා ඒ තැන් වලට එකතු කරනවා. එතකොට ආසනික් පරමාණුවක් වැටෙන තැන නැත්නම් මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් වැටෙන තැන ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වෙනවා. බහුතර වාහකයක් වශයෙන් අපිට ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනවා. එමගින් එයාගේ සන්නායකතාවය වැඩි වෙනවා. සන්නායකතාවය ඉහළ යනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට අර්ථ දැක්වීම ලියනවා. N වර්ගයේ අර්ධ සන්නායකයක් හතරවන කාණ්ඩයේ සිලිකන් ජර්මේනියම් වැනි නිසංග අර්ධ සන්නායකයකට පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කිරීමෙන් N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක සාදා ගන්න. හතරවන කාණ්ඩයේ සිලිකන් ජර්මේනියම් වැනි නිසංග අර්ධ සන්නායකයකට පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කිරීමෙන් N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක සාදා ගනී. එතකොට කවුද මේගොල්ලන්ගේ බහුතර වාහක මාත්‍රණය හේතුවෙන් ජනිත වන ඉලෙක්ට්‍රෝන? කවුද මෙයාගේ සුළුතර වාහක? අර කලින් වගේම රත් වුණාම බන්ධන වලින් නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන. පැහැදිලිද? මෙව්වා කරුණක් ගානේ ගුරුවරයෙක්ගේ වචනයක් ගානේ තමන්ගේ ඔළුවට අමුතුවෙන් එකතු වෙන දැනුම. මේකේ වල්පල් ජහාවනේ ඔක්කොම තියෙන්නේ විෂය කරුණු. හලන්න දේවලුත් නැහැ. ඒ හලන්න ඕනේ ඒවා ටික හලලා තියෙන්නේ. අත්‍යවශ්‍ය දේවල් ටික විතරයි තියෙන්නේ. මේක අලුත් ශාස්ත්‍රයක් ගෑනු ළමයිට මේක එච්චරම තේරෙනවා අඩුයි. මොකද ඒගොල්ලෝ සරල දේවල් බලාපොරොත්තු වෙන හින්දා. නමුත් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මට මතකයි මම කොළඹ කැම්පස් එකේ IT කෝස් එකක් කරන්න ගිහිල්ලා 18 දෙනයි හිටියේ. 18 දෙනෙක් හිටියා. ඒ 18 දෙනාගෙන් දෙන්නෙක් මේ Toyota LK වෙබ් සයිට් එක කරන දෙන්න. අනිත් එක්කෙනා මිස්ටර් ආරෝෂ් කියලා මට ඔන්ලයින් උද්දානයේ ඉඳන් කියන එක හරියද මන්ද? සම්පත් බැංක් එකේ වෙබ් මාස්ටර්. සම්පත් බැංක් එකේ වෙබ් එක ඩෙවලොප් කරන්න එයා. තව හිටියා මේ ටැමිල් එක්කෙනෙක් හිටියා. ඕම ගොඩක් හිටියා කට්ටිය. තව ස්මැක් බීම කම්පැනි එකේ මගේ හොඳ යාළුවෙක් හිටියා. යාළුවා වුණේ එතනදී. ඒත් වෙබ්සයිට් එක කරන එක්කෙනා. එකම එක ගෑනු ළමයානේ හිටියේ. මල්කි කවුද දන්නවද එක මේ ගෑනු ළමයා? එයා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර් කෙනෙක්. එකම එක ගෑනු ළමයා හිටියා අපිත් එක්ක ඉගෙන ගන්න. එයා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර් කෙනෙක්. අපි කම්පියුටර් වෙබ්සයිට් සම්බන්ධ භාෂාවක් ඉගෙන ගන්න ගියේ පරිගණක භාෂාව. ඒකට ඇවිල්ලා හිටපු එකම එක ගෑනු ළමයා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර් කෙනෙක්. එහෙනම් මේක ගෑනු ළමයිට බැරුව යන්න බෑ. එතන වෙන ඉලෙක්ට්‍රොනික ඉංජිනේර්ස්ලා හිටියෙත් නැහැ. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒ තරම් හරි ලේසි. කවුරු හිතට ගත්තොත් හැමෝම ආස කරන. දැන් ඔය ඉංජිනේරින් ගණිතය කරලා ඉංජිනේරුවෙක් වෙන්න හදන ඉංජිනේරු ශිෂ්‍යයෙක්ගෙන් අහුවොත් ඔයා කැමති මොන ඉංජිනේරුවෙක් වෙන්නද කියලා
එයා දෙන උත්තරේ මොකක්ද නිලක්ෂි? ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක්. ඔව් ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් වෙන්නයි මං ආස. එහෙමයි කියන්නේ පළවෙනි තේරීම. ඒ ලකුණු මදි නම් තමයි ඊට පස්සේ ඒගොල්ලෝ එක්සෑම් වලින් තමයි යන්නේ. ඒගොල්ලෝ තව තව ශාස්ත්‍ර වලට බෙදෙනවා. ඒතර සිවිල් ඉංජිනේරුවෝ ඒ වගේ එක ශාස්ත්‍ර තියෙනවා. ඉතින් මේ දැන් බයොලොජි කරපු ළමයින්ටත් තියෙනවා බයෝමෙඩිකල් ඉංජිනේරින් කියලා කොටසක්. ඒක සිංහලෙන් මම දන්නේ නැහැ. බයෝමෙඩිකල් වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ ඉංජිනේරු තාක්ෂණය. ඒ කියන්නේ ස්කෑනර් එකක් ඔපරේට් කරන්න, මේ එක්ස් කිරණ යන්ත්‍රයක් ඔපරේට් කරන්න, දොස්තර කෙනෙකුට නෙමෙයි නෙක් කරන්නේ, එයා කරන්නේ මේ ටෙක්නීසියන් කෙනෙක්. අන්නේ ඉංජිනේරින් පාර්ට් එක. ඒවල තියෙන තාක්ෂණික කොටස් ඉගෙන ගන්න මේ ශාස්ත්‍රය තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේක බොහොම උනන්දුවෙන් ඉගෙන ගන්න ඕනේ. හතරවන කාණ්ඩයේ සිලිකන් ජර්මේනියම් වැනි නිසගාර්ධ සන්නායකයකට පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කිරීමෙන් N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක සාදා ගන්න. එතකොට බහුතර වාහක වෙන්නේ මේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කිරීම නිසා ජනිත වූ අමතර ඉලෙක්ට්‍රෝන. සුළුතර වාහක සාමාන්‍ය පරිදිම ඉහළ උෂ්ණත්වවලදී බන්ධන වලින් මුක්ත වෙන ඉලෙක්ට්‍රෝන වලින් තමයි මේ සුළුතර වාහක සෑදෙන්නේ. හරි. ඔන්න එහෙනම් අපි දන්නවා දැන් N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් හදාගන්න නම් මාත්‍රණය කළ යුත්තේ මොන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුද? මට ට්‍රිෂානි කියන්න. පස්වන කාණ්ඩයේ. පස්වන කාණ්ඩේ. ඇයි ඒ? ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙද්දිම එයා අමතර ඉලෙක්ට්‍රෝනයක් නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනවා. හරි? අරුණිකින් මම මෙහෙම අහන්නම්. හතරවන කාණ්ඩේ නිසංග අර්ධ සන්නායකයකට අපි පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුවක් මාත්‍රණය කිරීමෙන් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ මොන වර්ගයේ අර්ධ සන්නායකයක්ද? බාහ්‍ය අර්ධ සන්නායකයා. ඔව් ඉතින් මාත්‍රණය කළොත් බාහ්‍ය එකක් තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායකයකට තමයි දැන් මාත්‍රණය කරලා තියෙන්නේ. මාත්‍රණය කළේ පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුවක්. හරි? N. ඔව් උත්තරේ තියෙන ඔළුවේ. ඒක හයියෙන් කියන්න ඕනේ. මොන වර්ගයේද? N වර්ගයේ. N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකය. මම ඔයාලට ඔය බාහ්‍ය කියන වචනේත් ගන්න එකම තමයි මම ඇහුවේ. අපිට හදාගන්න පුළුවන් වෙන්නේ මොන වර්ගයේ අර්ධ සන්නායකයක්ද කියලායි මම ඇහුවේ. මොන වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක්ද කියලා ඇහුවනම් උත්තරේ වෙන්නේ N වර්ගයේ කියන එක. හැබැයි මොන වර්ගයේ අර්ධ සන්නායකයක්ද හදාගන්න පුළුවන් වෙන්නේ ආසනික් දැම්මොත් කිව්වහම උත්තර දෙන්න ඕනේ N වර්ගයේ නිසංග අර්ධ සන්නායකයක් කියලා. ඉතින් මේවා හරිම තර්කානුකූලයි. හරි? අපිට මේක හදන හැටි ඉගෙන ගන්න නෙමෙයි අපි යන්නේ. මෙතනින් එහාට තව උගත් දේවල් තියෙනවා. දැන් මේ කොටස ලියා ගන්න ගියොත් අපිට වෙලාව නැතු යනවා. ඒකින් හින්දා මම ඔයගොල්ලන්ට තව පන්තියක් ගන්නවා. මම පිරිමි ළමයින්ට අවසාන නිවේදනය දීලා බොහෝ විට